11 වන පරිච්ඡේදය දාවිත්ගේ අභිෂේකය. එකල සියලු ඊශ්‍රායෙල්වරු හෙබ්‍රෝන්හි සිටි දාවිත් වෙත රැස් වී කතා කොට බලන්න අපි ඔබේම ලේනෑයෝ වමු. පසුගිය කාලවල සාවුල් රජව සිටියදී පවා ඊශ්‍රායෙල්වරුන් යුද්ධයට ගෙන ගියේද ආපසු ගෙනාවේද ඔබය. ඔබේ දෙවිසමදනන් වහන්සේ කතා කොට නුඹ මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන් පාලනය කරන්නේය. නුඹ මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ගේ අධිපතියා වන්නේය කියා ඔබට වදාළසේකැයි කිවෝය. මෙලෙස ඊශ්‍රායෙල්හි සියලු ප්‍රජාමූලිකයෝ හෙබ්‍රෝන්හි සිටි රජු වෙත පැමිණියාහ. දාවිද්ද හෙබ්‍රෝන්හිදී සමිදානන් වහන්සේ ඉදිරියේහි ඔවුන් සමග ගිවිසුමක් කළේය. ඔවුහු සමිදානන් වහන්සේ සාමුවෙල් ලවා කියවූ වචනය ලෙස දාවිද් ඊශ්‍රායෙල්වරුන්ගේ රජකොට අභිෂේක කළෝය. ජෙරුසලම රාජධානය කර ගැනීම. පසුව දාවිද්ද සියලු ඊශ්‍රායෙල්වරුද ජෙබුස නම් වූ ජෙරුසලමට විරුද්ධව ගියෝය. දේශවාසී වූ ජෙබුසිවරු එහි සිටියෝය. ජෙබුසිවරු කතා කොට ඔබ මෙහි ඇතුළු නොවන්නේහි යයි දාවිද්ට කීවෝය. ඒත් දාවිද් සියොන් බලකොටුව අල්ලා ගත්තේය. එය දාවිද්ගේ නුවර විය. දාවිද් කතා කොට මුලින්ම ජෙබුසිවරයෙකුට පහර දෙන කවරෙකු නමුත් ඔහු ප්‍රධානියාද අධිපතියාද වන්නේ යයි කීවේය. ශෙරුයාගේ පුත් ජෝවාබ් මුලින්ම නැගිට ගොස් ප්‍රධානියා වුණේය. දාවිද් බලකොටුවෙහි වාසය කළේය. ඒ නිසා ඊට දාවිද්ගේ නුවර යයි නම් කළේය. ඔහු මිල්ලෝ නම් ස්ථානයෙන් පටන්ගෙන ඊට ආසන්න ප්‍රදේශයම වටකර නුවර ගොඩ නැගුවේය. ජෝවාබ් නුවර ඉතිරි කොටස අලුත් වැඩියා කළේය. දාවිද් වඩ වඩා උසස් වූයේය. සර්ව පරාක්‍රම සමිදානන් වහන්සේ ඔහු සමග වැඩ සිටිසේක. දාවිද් රජුගේ දක්ෂ යුද්ධපටයෝ ඊශ්‍රායෙල් වංශය ගැන සමිදානන් වහන්සේ වදාළ වචන ප්‍රකාරයට දාවිද් රජකමට පත් කරන පිණිස සියලු ඊශ්‍රායෙල් වරුන් සමග ඔහු රජකමට පත් කිරීම ගැන ඔහුට උපකාර කළ ප්‍රධාන බලවන්තයෝ මොහුය. දාවිද්ද සිටි බලවන්තයන්ගේ නාමාවලිය මේය. අක්මුණේ ජාතිකයෙකුගේ පුත්‍රය වන 30 දෙනාගෙන් ප්‍රධානියා වූ ජාෂුබෙයාම්ය. ඔහු එක් වතාවකදී 300 දෙනෙකුට විරුද්ධව තමාගේ හෙල්ලය ඔසවා ඔවුන් මැරීය. ඊළඟට අහෝහිය ජාතික දෝදෝගේ පුත් එලයාසරය. ඔහු බලවන්තයන් 3 දෙනාගෙන් එක්කෙනෙක්ය. පිලිස්තිවරුන් යුද්ධයට සැරසී සිටි පැස්දම්මිම් නම් ස්ථානයෙහි යව රැස් කොට තිබුණු කෙතක ඔහු දාවිද් සමග සිටියේය. සෙනඟ පිලිස්තිවරුන් ඉදිරියෙන් පලා ගියෝය. ඔහු ඒ කෙත මැද සිට එය ආරක්ෂා කරගෙන පිලිස්තිවරුන් මැරුවෝය. සමිදානන් වහන්සේ මහා ජයක් ලබා දී ඔවුන් ගැලවූ සේක. ප්‍රධාන 30 දෙනාගෙන් 3 දෙනෙක් අදුල්ලම් ගුහාවේ නැවතී සිටි දාවිද්ට එකතු වන පිණිස පර්වතයට ගියෝය. පිලිස්තිවරුන්ගේ හමුදාව රෙපාවරුන්ගේ මිටියාවතෙහි කඳවුරු බැඳගෙන සිටියෝය. දාවිද් එවකට බලකොටුවෙහි සිටියේය. පිලිස්තිවරුන්ගේ මුරසේනාව එවකට බෙත්ලෙහෙමෙහි සිටියෝය. දාවිද් තද ආසාවෙන් සුසුම්ලම අනේ බෙත්ලෙහෙම් දොරටුව ළඟ තිබෙන ඉන්දෙන් කෙනෙකු මට බොන්නට වතුර ගෙනපු දුන්නොත් කොපමණ හොඳද කියා කීවේය. එවිට 3 දෙනා පිලිස්තිවරුන්ගේ හමුදාව මැදින් බිඳගෙන ගොස් බෙත්ලෙහෙම් දොරටුව සමීපයේ වූ ලිඳෙන් වතුර ඇද දාවිද් වෙත ගෙනාහ. ඒත් දාවිද් එය බොන්නට අකමැතිව දේව සමිදානන් වහන්සේ ඉදිරියේහි පූජාවක් ලෙස වත් කොට මේ දේ කිරීමෙන් මාගේ දෙවියන් වහන්සේ මා වළක්වන සේක්වා තමන්ගේ ජීවිතයට විය හැකි අන්තරය නොසලකා ගිය මේ මනුෂ්‍යයන්ගේ ලේ මා බොන්නද මන්ද ඔහු තමන්ගේ ජීවිත ගැන නොතකා මේවා ගෙනාහයි කීය. එහි ඔහු ඒ වතුර බොන්න අකමැති විය. බලවන්තයෝ 3 දෙනාද මේ දේ කළෝය. ජෝවාබ්ගේ සහෝදර වූ අබිෂයි 30 දෙනාගෙන් ප්‍රධානියව සිටියේය. ඔහු තමාගේ හෙල්ලය 300 දෙනෙකුට විරුද්ධව ඔසවා ඔවුන් මරා 30 දෙනා අතරේ කීර්තිය ලැබීය. 30 දෙනාට වඩා ප්‍රසිද්ධ වූයෙන් ඔහු ඔවුන්ගේ අධිපතියා විය. එසේ වී නමුත් ඔහු පළමුවන 3 දෙනා තරම් ප්‍රසිද්ධියට නොපැමිණියේය. බොහෝ වීර ක්‍රියා කළ කබ්ෂේල්හි වික්‍රමාන්විත මනුෂ්‍යයෙකුගේ පුත් ජෙහෝයාදාගේ පුත්‍රයා වන බෙනායා මෝවාබේ ශ්‍රේෂ්ඨ සෙබළුන් 2 දෙනා මැරුවේය. ඔහු හිම වැටෙන දවසකදී වලකට බැස ගොස් එහි ඇතුලේ සිටි සිංහයෙකු මැරුවේය. ඔහු මීටර් 2ක් පමණ උස තරබාරු මනුෂ්‍යයෙකු වූ මිස්ර ජාතිකයෙකුත් මැරිය. මිස්රයාගේ අතේ වියන යන්ත්‍රයක දණ්ඩක් වැනි පෙළයක් තිබුණේය.
ඔහු පොල්ලක් ඇතිව මිස්‍ර ජාතිකයා ළඟට ගොස් ඔහුගේ අතින් හෙල්ලේ උදුරා ඔහුගේම හෙල්ලෙන් ඔහු මරා දැමුවේය. ජෙහෝයාදාගේ පුත් බෙනායා මේ වීර ක්‍රියාව කොට බලවන්තයන් 30 දෙනා අතරේ කීර්තිය ලැබීය. ඔහු ඒ 30 දෙනාට වඩා ප්‍රසිද්ධ කෙනෙක් විය. ඒ නමුත් ඔහු පළමුවන 3 දෙනාගේ ගණයට පැමිණියේ නැත. දාවිද් තමාගේ ආරක්ෂක මුර හමුදාව කෙරෙහි ඔහු පත් කළේය. සේනාවල බලවන්තයෝ නම් යෝවාබ්ගේ සහෝදරයා වූ අසාහෙල්ය, බෙත්ලෙහෙමේ දෝදෝගේ පුත් එල්හානාන්ය, අරෝරිය ශම්මුත්ය, පෙලෝනිය හෙලෙෂ්‍ය, තෙකෝය ඉක්කේෂ්ගේ පුත් ඊරාය, අනතෝතිය අබියෂෙර්ය, උෂාතිය සිබ්බෙකය, අහෝහිය ඉලයිය, නෙටෝපාතිය මහරයිය, නෙටෝපාතිය බානාගේ පුත් හේලෙද්ය, බෙන්ජමින් ගෝත්‍රයේ ගිබියාහි රීබයිගේ පුත් ඊතයිය, පිරාතෝනිය බෙනායාය, ගායෂ් ඔයවල හුරයිය, අර්බාතිය අබියෙල්ය, බහරුමීය අශ්මාවිත්‍ය, ශල්බොනීය එලියාබාය, ගිසුනීය හාෂිම්ගේ පුත්‍රයෝය, හරාරීය ශාගීගේ පුත් ජුන්තන්ය, හරාරීය සාකාර්ගේ පුත් අයියාම්ය, ඌර්ගේ පුත් එලිපාල්ය, මෙක්‍රාතිය හේපෙර්ය, පෙලෝනිය අහියාය, කර්මෙලීය හෂේරෝය, එශ්බයිගේ පුත් නයරයිය, නාතාන්ගේ සහෝදර වූ ජෝවෙල්ය, අග්‍රීගේ පුත් මිබ්හාර්ය, අම්මොනීය ශෙලෙක්ය, ශෙරුයාගේ පුත් ජෝවාබ්ගේ ආයුධ ගෙනයන්නා වන බෙරෝතිය නහරයිය, ඉත්‍රිය ඊරාය, ඉත්‍රිය ගාරිබ්‍ය, හිත්තිය උරියාය, ආලයිගේ පුත් සාබාතිය, රූබන් වරුන්ගේ ප්‍රධානියාව සිටි රූබන් ගෝත්‍රයේ පිෂාගේ පුත් අදීනාය. ඔහු සමග 30 දෙනෙක් සිටියෝය. මයකාගේ පුත් හානාන්ය, මිත්නිය යොෂාපාට්‍ය, අෂ්ටෙරාතිය උෂ්‍යාය, අරෝයෙලීය ඕතාම්ගේ පුත්‍රයා වූ ශාමා සහ ජෙයියෙල්ය, ශිම්රීගේ පුත් ජෙදීයේල් සහ ඔහුගේ සහෝදර වූ තිෂිය ජෝහාය, මහාවිය එලීයෙල්ය, එල්නයිම්ගේ පුත්‍රයන් වූ ජෙරිබයි සහ ජෝෂාවියාය, මෝවබ් ජාතික ඉත්මාය, එලියෙල්ය, ඕබෙදය, මෙසුබාය වූ ජයසීයෙල්ය. 12 වන පරිච්ඡේදය. දාවිද් රජුට පක්ෂ බලවන්තයෝ. කිෂ්ගේ පුත් සාවුල් නිසා දාවිද් සැඟවී ශික්ලග්හි සිටියදී ඔහු ළඟට පැමිණි මිනිස්යෝ මෝහුය. මොහු යුද්ධයේදී ඔහුට උපකාර බලවන්තයන්ගේ ගණයට අයිති වූහ. ඔහු දකුණතින්ද වමතින්ද ගල් විසි කරන්නත් දුන්නෙන් ඒක ස්විදින්නත් පුරුදු දුනුවායන්ට බෙන්ජමින්ගේ වංශයට අයිති වූ සාවුල්ගේ සහෝදරයන් සිටියෝය. එනම් ප්‍රධානියා වූ අයියේසර් සහ ජෝවාෂය. ඔහු ගිබියාහි ෂෙමායාගේ පුත්‍රයෝය. අශ්මාවෙත්ගේ පුත්‍රයන් වූ ජෙසීයල් සහ පෙලෙත්ය, බෙරාකාය, අන්තෝතිය ජේහුය. බලවන්තයන් 30 දෙනාගෙන් එක්කෙනෙකුව 30 දෙනාගේ ප්‍රධානියාව සිටි ගිබියොන්හි ඉශ්මයියාය, ජෙරමියාය, යාසියල්ය, ජෝහානාන්ය, ගෙදේරාතිය ජොසාබාද්‍ය, එලියුෂයිය, ජෙරීමොත්ය, බෙයාලියාය, ෂෙමරියාය, හරුපිය ෂෙපතියාය, එල්කානා සහ ඉශ්වියාද, අශරියල්ද, ජෝවෙෂර්ද, ජශොබයාම්ද යන කොරාවරුය. ගෙදෝරහි ජෙරොහාම්ගේ පුත්‍රයන් වූ ජොයේලා සහ සෙබදියාය. ගාද් ගෝත්‍රයෙන් දාවිද් රජුට පක්ෂ බලවන්තයෝ. ගාද්වරුන්ගෙනුත් බලවන්ත මනුෂ්‍යෝ වෙන්ව ගොස් දාවිද් වෙත පාලුකරේ බලකොටුවට එක් වූවය. ඔහු යුද්ධයට පුහුණු වූ, පලිහත් හෙල්ලියක් දරන්න සමර්ථ වූ, සිංහ මුහුණු වැනි මුහුණු ඇති, වේගවත්කමින් කඳුවල තිබුණු සමාන වූ මනුෂ්‍යයෝය. ප්‍රධානියා එෂේරුය, දෙවනියා ඔබදියාය, තුන්වෙනියා එලියාබ්ය, සතරවෙනියා මිෂ්මන්නාය, පස්වෙනියා ජෙරමියාය, හයවෙනියා අත්තයිය, හත්වෙනියා එලියෙල්ය, අටවෙනියා ජෝහානාන්ය, නවවෙනියා එලිෂාබාද්‍ය, දසවෙනියා ජෙරමියාය, 11වෙනියා මග්බන්නයිය. ගාද්ගේ පුත්‍රයන් වූ මොහු සේනාවට මුලා දෙනෙන් සිටියෝය. මොවුන්ගෙන් කුඩා තැනැත්තා 100කටත් ලොකු තැනැත්තා 1000කටත් සෙන්පතියෝ වූහ. මොහු පළමුවන මාසයේ ජොර්දන් ගඟේ වතුර එහි සියලු ඉවුරු තලා ගලා තිබියදී එගොඩ වී නැගෙනහිරෙත් බස්නාහිරෙත් මිටියාවත් තුළ වාසය කළ සියල්ලන් එළවා දැමූහ. බෙන්ජමින්ගේද ජුදාගේද සෙනගගෙනුත් සමහරික් දාවිද් වෙත බලකොටුවට ආවෝය. දාවිද් ඔවුන් සම්බවන්න පිටතට ගොස් ඔවුන්ට කතා කොට ඔබ හැමෝමට උපකාර කරන්න සාමදානෙන් මා ළඟට ආවහුනම් මාගේ සිත ඔබ කෙරෙහි ඇලුම් වන්නේය. එහෙත් මා අත වරදක් නැතිව තිබෙද්දී මාගේ එදිරිකාරයන්ට මා පාවා දෙන පිණිස ආවහුනම්
අපේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ එය බලා යුක්තිය ඉටු කරන සේක්වායි කීවේය. එවිට 30 දෙනාගේ ප්‍රධානියා වූ අමාසයි පිට ආත්මයක් ආවේශ වී ඔහු කතා කරමින් දාවිත් රජතුමනි, අපි ඔබේ පක්ෂයටද යෙස්සේගේ පුත්‍රය අපි ඔබ සමගද සිටින්නෙමු. සාමදානියම ඔබට වේවා. ඔබට උපකාර කරන්නන්ට සාමදානිය වේවා. මන්ද ඔබේ දෙවියන් වහන්සේ ඔබට උපකාර කරන සේකැයි කීවේය. එවිට දාවිත් ඔවුන් පිළිගෙන ඔවුන් හමුදාවේ ප්‍රධානියෙන් කළේය. මනස්සේගේ ගෝත්‍රයෙන් බලවන්තයෝ. තවද දාවිත් පෙලිස්තිවරුන් සමග සාවලට විරුද්ධව සටනට ගිය විට මනස්සේවරුන්ගෙන් සමහරෙක්ද ඔහුට එකතු වුණෝය. එහෙත් ඔහු පෙලිස්තිවරුන්ට උපකාර නොකළෝය. මන්ද පෙලිස්තිවරුන්ගේ අධිපතියෝ මන්ත්‍රණය කොට ඔහු අප අන්තරායට පමුණුවන ලෙස තම ස්වාමියාව සාවුල්ට එකතු වුණු ඇතැයි ඔහු යන්න හැරියෝය. එසේ ඔහු චික්ලග් නම් ස්ථානයට යද්දී මනස්සේවරුන්ගෙන් සහස්ත්‍රාධිපතියන් වූ අත්නාද, යොෂාබාද, ජෙදියේල්ද, මිකායෙල්ද, යෝෂාබාද්ද, එලියුද, චිල්ලතයිද ඔහුට එකතු වූහ. ඔහු කොල්ලකාර හමුදාවට විරුද්ධව දාවිත්ට උපකාර කළෝය. මන්ද ඔහු සියල්ලෝම බලවන්තයන්ටද සේනාවේ අධිපතියන්ටද සිටියෝය. එසේ දෙවියන් වහන්සේගේ සේනාව වැනි මහත් සේනාවක් වනතෙක් දාවිත්ට උපකාර කරන පිණිස මිනිස්සු දවසින් දවස ඔහු ළඟට පැමිණියහ. එබ්‍රෝන්හිදී දාවිත්ගේ යුද්ධ බටයෝ සමිඳුන් වහන්සේගේ වචනය ප්‍රකාරයට සාවුල්ගේ රජකම දාවිත්ට හරවා දෙන පිණිස යුද්ධයට සන්නද්ධව දාවිත් වෙත හෙබ්‍රොන්ට පැමිණි මනුෂ්‍යයන්ගේ ගණන මෙසේය. යුදා ගෝත්‍රයෙන් පාලිහද හෙල්ලේද දරන යුද්ධයට සන්නද්ධ වූ 6800 දෙනෙක්ය. සිමියොන්ගේ ගෝත්‍රයෙන් යුද්ධයට බලවන්ත මනුෂ්‍යයෝ 7100ක්ය. ලෙවීගේ ගෝත්‍රයෙන් 4600ක්ය. ආරෝන්ගේ වංශීය අධිපතියා වූ ජෙහුයාදා සහ ඔහු සමග 3700ක්ය. බලවන්ත යෞවනික වූ ශාදුක් සහ ඔහුගේ පිය වංශීය අධිපතිවරු 22 දෙනෙක්ය. සාවුල්ගේ සහෝදරයන් වූ බෙන්ජමින්ගේ ගෝත්‍රයෙන් 3000ක්ය. ඔවුන්ගෙන් වැඩි කොටස මේ වනතුරු සාවුල්ගේ වංශයට පක්ෂව සිටියෝය. එප්‍රායිම්ගේ ගෝත්‍රයෙන් බලවන්තයන්ව තමන්ගේ පිය වංශවල කීර්තිමත් මනුෂ්‍යයන්ව සිටි 20800 දෙනෙක්ය. දාවිත් රජකමට පත් කිරීමට එන පිණිස මනස්සීගේ අර්ධ ගෝත්‍රයෙන් නම් සඳහන් කරනු ලැබූ 18000ක්ය. ඊශ්‍රායෙල් වරුන් විසින් කරනු ලැබිය යුතු දේ කිමික් දැයි දැනෙන හැටියට සටනට පිවිසෙන වකවානු තේරුම් ඇති ඉස්සාකර්ගේ ගෝත්‍රවල ප්‍රධානියෝ 200 දෙනෙක්ය. ඔවුන්ගේ සියලු සහෝදරයෝද ඔවුන්ගේ අනට යටත්ව සිටියෝය. සාබුලොන් වරුන්ගෙන් සියලු ආකාර යුද්ධායුධ ඇතිව යුද්ධ පිළිවෙලට පැමිණ තෙරසිත ඇතිව පිළිවෙලින් සිටින්නට පුළුවන් වූ අය 50000ක්ය. නප්තලි වරුන්ගෙන් අධිපතිවරු 1000ක් සහ ඔවුන් සමග පලිහද හෙල්ලේද ඇති අය 37000ක්ය. දාන් වරුන්ගෙන් සටනට සැරසී පැමිණෙන අය 28600ක්ය. ආශිර් වරුන්ගෙන් සටනට ගොස් සටනට සැරසී සිටින්නට පුළුවන් අය 40000ක්ය. ජෝර්දානෙන් එගොඩ රෝබන් වරුන්ගෙන්ද ගාද් වරුන්ගෙන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන්ද සටනට සියලු ආකාර යුද්ධායුධ ඇති අය 1,20,000ක්ය. යුද්ධ පිළිවෙලට පැමිණෙන්න පුළුවන් වූ මේ සියලු යුද්ධ බටයෝ සියලු ඊශ්‍රායෙල් වරුන් පාලනය කිරීම සඳහා දාවිත් රජකමට පත් කිරීමට සම්පූර්ණ සිතින් හෙබ්‍රොන්ට ආවෝය. අනෙක් සියලු ඊශ්‍රායෙල් වරුත් දාවිත් රජකමට පත් කිරීමට එක්සිත්ව සිටියෝය. ඔහු ආහාර පාන වළඳමින් දාවිත් ළඟ 3 දවසක් සිටියෝය. මන්ද ඔවුන්ගේ සහෝදරයන් ඔවුන්ට එසේ පිළියෙල කර තිබිණි. තවද ඉස්සාකර්ගේද සාබුලොන්ගේද නප්තලීගේද දේශ දක්වා ඔවුන් අසල සිටි අය කොටලුවන්ද ඔටුවන්ද අශ්වතරයන්ද ගොනුන්ද පිට රොටී සහ පිටිකෑමත් බියලි අත්තික්කා කැටි සහ මිදි පොකුරුත් මුද්‍රක පානයත් තෙලුත් ගොනුන් සහ බැටලුවනුත් බොහෝ සිහින්ගෙන ආවෝය. මන්ද ඊශ්‍රායෙල් වරුන් අතරෙහි ප්‍රීතිය ඇති වූයේය. 13 වන පරිච්ඡේදය ගෙවිසුම් කරඬුව කෙරිය ජයාරීම් සිටගෙන ඉන්න. දාවිත් සහස්ත්‍රාධිපතීන්ද චතාධිපතීන්ද සියලු නායකයන්ද සමග මන්ත්‍රණය කරමින් මුළු ඊශ්‍රායෙල් සභාවට කතා කොට ඔබ හැමට මා කියන දේ හොඳේ කියා පෙනේ නම් අපේ දෙවිසුම්දනන් වහන්සේ ඊට කැමති වන සේක් නම් මුළු ඊශ්‍රායෙල් දේශයේහි ඉතිරිව සිටින අපේ සහෝදරයන්ටද ඔවුන් සමග
තමන්ගේ ගම්බිම් සහිත නගරවල සිටින පූජකයන්ටද දෙවිවරුන්ටද අප ළඟට රැස්වන්න කියා සෑම දිශාවලට දන්වා යවා අපේ දෙවියන් වහන්සේගේ කිවිසුම් කරඬුව අප වෙත නැවත ගෙනෙමු. මන්ද සාවුල්ගේ කාලයේද අපි ඒ ගැන නොසැලකුවෙමුයි කීවේය. මුළු සෙනඟගේ ඇස් සමගෙහි එය කළ යුතු දෙයක් ලෙස පෙනුන නිසා එසේ කරන්න කැමති වූ බව මුළු සභාව කියා සිටියාය. ඒ නිසා දාවිද් දෙවියන් වහන්සේගේ කිවිසුම් කරඬුව කිරියත් ජයාරීම් සිට ගෙනෙන පිණිස මිසරයේ ශිහෝරු ඔය පටන් හමාත්ට ඇතුළුවන තැන දක්වා සිටි සියලු ඊශ්‍රායෙල් වරුන් රැස් කළේය. කෙරුබ්වරුන් අතරේ වැඩ සිටින සමිඳුන් වහන්සේගේ නාමය තබා තිබෙන දෙවියන් වහන්සේගේ කිවිසුම් කරඬුව යුදාට අයිති බාලා නම් වූ කිරියත් ජයාරීම් සිට ගෙනෙන පිණිස දාවිද් සහ සියලු ඊශ්‍රායෙල් වරුද එහි ගියෝය. ඔවුහු දෙවියන් වහන්සේගේ කිවිසුම් කරඬුව අබිනාදාබ්ගේ ගෙන් අලුත් රථයක තබා ගෙනාවෝය. උෂ්ෂාද අයියෝද ගැල දැක්වෝය. දාවිද් සහ සියලු ඊශ්‍රායෙල් වරු වීණාද කුඩා වීණාද රබන්ද නලාද ඇතිව දෙවියන් වහන්සේ ඉදිරියේහි මුළු ශක්තියෙන් ගී ගයා නැටූහ. කීදොන්ගේ කමතට ආකල රථයෙන් වැඳ සිටි හරක් දැඟලූ බැවින් ගෙවිසුම් කරඬුව අල්ලන්න උෂ්ෂා තමාගේ අත දිගු කළේය. එවිට සමිඳුන් වහන්සේගේ උදහස උෂ්ෂාට විරුද්ධව ඇවිලුණේය. ඔහු ගෙවිසුම් කරඬුවට තමාගේ අත දිගු කළ බැවින් උන්වහන්සේ ඔහුට පහර දුන් සේක. ඔහු එහිදී දෙවියන් වහන්සේ ඉදිරියේහි මලේය. සමිඳුන් වහන්සේ උෂ්ෂාට දුන් හදිසි පහර නිසා දාවිද් අප්‍රසන්න විය. ඔහු ඒ ස්ථානයට උෂ්ෂා ප්‍රහාරය යන අර්ථය ඇති පෙරේෂ් උෂ්ෂා යන නාමය තැබීය. ඒ නාමය අද දක්වා ඊට තිබේ. ඒ දවසේදී දාවිද් දෙවියන් වහන්සේට බය වේ. දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව මා ළඟට කෙසේ ගෙනින්දැයි කීවේය. ඒ නිසා දාවිද් ගිවිසුම් කරඬුව තමා වෙත දාවිද්ගේ නුවරට නොගෙන අන් අතකට හරවා එය හිත්තිය ජාතික ඕබෙද් ඒදොම්ගේ ගෙටගෙන ගියේය. එසේ දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඕබෙද් ඒදොම්ගේ පවුල සමග ඔවුන්ගේ ගෙයි 3 මාසයක් තිබිණි. සමිඳුන් වහන්සේ ඕබෙද් ඒදොම්ගේ ගෙදරටත් ඔහු සන්තක සියල්ලට ආශිර්වාද කළසේක. 14 වන පරිච්ඡේදය. දාවිද් රජ ජෙරුසලමේ නැවතී සිටීම. තීර්හි රජ වූ හීරම් දාවිත් මාලිගාවක් ගොඩනැගීම පිණිස ඔහු වෙත පණිවිඩකාරයන්ද කිහිරි ලීද ගල් වඩුවන්ද එවීය. දාවිද්ද තමා ඊශ්‍රායෙල් වරුන්ගේ රජකොට සමිඳුන් වහන්සේ විසින් ස්ථිර කරන ලද බව දැනගත්තේය. මන්ද උන්වහන්සේ සෙනගවන ඊශ්‍රායෙල් වරුන් උදෙසා ඔහුගේ රාජ්‍ය සමෘද්ධිමත් වී තිබුණේය. දාවිද් ජෙරුසලමේදී තවත් භාර්යාවන් පාවා ගත්තේය. දාවිත් දාව තව පුත්‍රයොත් දූවරුත් උපන්නෝය. ජෙරුසලමේදී ඔහුට උපන් පුත්‍රයන්ගේ නාම මෙසේය. ශම්මුවා, ශෝබා, නාතාන්, සලමොන්, ඉබ්හාර්, එලිෂුවා සහ එලිපෙලෙත්, නොගා, නෙපෙක් සහ ජපියා, එලිෂාමා, බේලියාදා සහ එලිපෙලෙත්ය. පෙලිස්තිවරුන් පරාජය කිරීම. දාවිද් මුළු ඊශ්‍රායෙල් ජාතිය කෙරෙහි රජකොට අභිෂේක කරනු ලැබූ බව පෙලිස්තිවරුන් ඇසූ කල ඔවුහු සියල්ලෝම දාවිද් සොයා ආවෝය. දාවිද් ඒ අසා ඔවුන්ට විරුද්ධව පිටත්ව ගියේය. පිලිස්තිවරු අවුත් රෙපායිම් මිටියාවතෙහි පැතිර ගොස් එහි කොල්ල කෑවෝය. දාවිද් කතාකොට මා පිලිස්තිවරුන්ට විරුද්ධව යන්නද ඔබ වහන්සේ ඔවුන් මා අතට පාවා දෙන සේක්ද කියා දෙවියන් වහන්සේගෙන් පිළිවිසීය. සමිඳුන් වහන්සේ පිළිතුරු දෙමින් යන්න මම ඔවුන් ඔබේ අතට පාවා දෙමින් ඔහුට වදාළ සේක. ඔහු බාල් පෙරාශීම්ට ආවෝය. දාවිද් එහිදී ඔවුන්ට පහරදේ කතා කරමින් දෙවියන් වහන්සේ මා අතින් මාගේ සතුරන් ජලගැල්මක් මෙන් විසිරුවා හැරිය සේකැයි කීවේය. ඒ නිසා ඒ ස්ථානයට බාල් පෙරාශීම් යන නම තැබීය. ඔවුහු තමන්ගේ දේවරූප එහි අත්හැර ගියෝය. එකල දාවිද් දුන් ආඥාව ලෙස ඒවා ගින්නින් පුළුස්සා දමන ලද්දේය. නැවතත් පෙලිස්තිවරු මෙටියාවතෙහි පැතිර ගොස් ඒ කොල්ල කෑවෝය. දාවිද් නැවත දෙවියන් වහන්සේගෙන් විචාළේය. දෙවියන් වහන්සේද උත්තර දෙමින් නුඹ ඔවුන් පස්සේ නොගොස් ඔවුන් වෙතින් හැරි වටකරින් ගොස් ඇඹිල්ල ගස්වලට ඉදිරිපිටින් ඔවුන් සමග සරණට යන්න. තවද ඇඹිල්ල ගස් මුදුන්වල අඩි ශබ්දයක් නුඹට ඇසෙන විට සටනට පිටත්ව යන්න.
මන්ද එවිට දෙවියන් වහන්සේ පෙලිස්තිවරුන්ගේ සේනාවට පහර දෙන්න නොඹට පෙරටුවෙන් පිටත් වෙන සේකැයි ඔහුට වදාළ සේක. දාවිත් දෙවියන් වහන්සේ අනකළ ලෙස කළේය. ඔහු ගිබියොන් සිට ගෙෂර් දක්වා පෙලිස්තිවරුන්ගේ සේනාවට පහර දුන්නෝය. දාවිත්ගේ කීර්තිය සියලු රටවල පතල වී ගියේය. සමිඳුන් වහන්සේ සියලු ජාතීන් තුල ඔහු කෙරෙහි බයක් ඇති කළ සේක. 15 වන පරිච්ඡේදය ගිවිසුම් කරඬුව ජෙරුසලමට ගෙන ඊම. දාවිත් තමා උදෙසම දාවිත්ගේ නුවර ගොඩනැගිලි සාදා ගත්තේය. ඔහු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට ස්ථානයක් පිළියෙල කොට ඊට කූඩාරමක් පිහිටුවේය. එවිට දාවිත් කතා කොට දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙන යන්නටත් හැම කල්හිම උන් වහන්සේට සේවය කරන්නටත් සමිඳුන් වහන්සේ ලෙවීවරුන් තෝරාගත් නිසා උන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙන යන්නට ඔවුන්ට මිස වෙන කාටවත් යොත නැතයි කීවේය. දාවිත් තමා සමිඳුන් වහන්සේගේ ගිවිසුම් කරඬුව පිළියෙල කළ ස්ථානයට ඒ ගෙනෙන පිණිස සියලු ඊශ්‍රායෙල් වරුන් ජෙරුසලමට රැස් කළේය. දාවිත් ආරොන්ගේ පුත්‍රයන්ද ලෙවීවරුන්ද රැස් කළේය. එසේ රැස් කරන ලද ගණන නම් කොහාත්ගේ පුත්‍රයන්ගේ ප්‍රධානියා වූ උරියල් සහ ඔහුගේ සහෝදරයෝ 120 දෙනෙක්ය. මෙරාරිගේ ගෝත්‍රයෙන් ප්‍රධානියා වූ අසායා සහ ඔහුගේ සහෝදරයෝ 220 දෙනෙක්ය. ගෙර්ෂොම්ගේ ගෝත්‍රයෙන් ප්‍රධානියා වූ ජෝවෙල් සහ ඔහුගේ සහෝදරයෝ 130 දෙනෙක්ය. එලිෂාපාන්ගේ ගෝත්‍රයෙන් ප්‍රධානියා වූ ෂෙමායා සහ ඔහුගේ සහෝදරයෝ 200 දෙනෙක්ය. එබ්‍රෝන්ගේ ගෝත්‍රයෙන් ප්‍රධානියා වූ එලියේල් සහ ඔහුගේ සහෝදරයෝ 80 දෙනෙක්ය. උෂියල්ගේ ගෝත්‍රයෙන් ප්‍රධානියා වූ අම්මිනාදාබ් සහ ඔහුගේ සහෝදරයෝ 112 දෙනෙක්ය. දාවිත් පූජකයන් වූ ශාදුක්ට සහ අබියාතරටද ලෙවීවරුන් වූ උරියල්, ආසායා, ජෝවෙල්, ෂෙමායා, එලියේල් සහ අම්මිනාදාබ්ටද අඬගසා ඔවුන්ට කතා කොට ඔබ හැම ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානියෝය. ඔබත් ඔබේ සහෝදරයනුත් පවිත්‍ර වී ඊශ්‍රායෙල්ගේ දෙවිසමිඳුන් වහන්සේගේ ගිවිසුම් කරඬුව මා විසින් ඊට පිළියෙල කරනු ලැබ තිබෙන ස්ථානයට ගෙනෙන්න. පළමු වතාවේදී එය ගෙන අය ඔබ හැම නොවූ බැවින් අපේ දෙවිසමිඳුන් වහන්සේ අපට පහර දුන් සේක. මන්ද නියෝගය ලෙස අපි උන් වහන්සේ නොසෙව්වෙමු කීවේය. පූජකයෝද ලෙවීවරුද ඊශ්‍රායෙල්ගේ දෙවිසමිඳුන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනෙන පිණිස පවිත්‍ර වුණෝය. සමිඳුන් වහන්සේගේ වචනය ප්‍රකාර මෝසෙස් විසින් අනකරනු ලැබූ ලෙස ලෙවීගේ පුත්‍රයෝ දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුවේ පොළු තමන්ගේ කරපිට තබාගෙන එයගෙන ගියෝය. තවද දාවිත් කුඩා වීණාද මහා වීණාද අත්තල්ද යන තූර්ය භාණ්ඩවල ගායනා කරමින් ප්‍රීති හඬ පැවැත්වීමට තමන්ගේ සහෝදරයන් වූ ගායකයන් නියම කරන ලෙස ලෙවීවරුන්ගේ ප්‍රධානීන්ට කීවේය. මෙසේ ලෙවීවරු ජෝවෙල්ගේ පුත් හේමන්ද ඔහුගේ සහෝදරයන්ගෙන් බෙරකියාගේ පුත් ආසාබ්ද තමන්ගේ සහෝදරයන් වූ මෙරාරීගේ පුත්‍රයන්ගෙන් උෂායාගේ පුත් ඒතාන්ද ඔවුන් සමග දොරටු පාලකයන් කොට තමන්ගේ බාල සහෝදරයන් වන චෙකරියාද බෙන්ද ජයසීයල්ද ෂෙමිරාමොද්ද ජෙයියල්ද උන්නීද එලියාබ්ද බෙනායාද මයිසේයාද මත්තිතියාද එලීපිලේහුද මික්නේයාද ඕබෙත් ඒදොම්ද ජෙයියල්ද පත්කලෝය. ඒමාන්ද අසාබ්ද ඒතාන්ද යන ගායනාකාරයෝ ලෝකඩ අත්තල්වලින් ශබ්ද කිරීමටත් චෙකරියාද ආශීයල්ද ෂෙමිරාමොද්ද ජෙහියල්ද උන්නීද එලියාබ්ද මයිසේයාද බෙනායාද යන මෝහු අලමුත් නම් කුඩා වේනාවලින් සිහින් ශබ්ද පැවැත්වීමටත් මත්තිතියාද එලී පිලේහුද මික්නේයාද ඕබෙත් ඒදොම්ද ජෙයියල්ද අශිෂියාද ෂෙමිනිත් නම් මහා වීණාවලින් උච්චස්වර මහා ශබ්ද පැවැත්වීමට නියම කළෝය. කෙනනියා ගායනා කිරීම ගැන ලෙවීවරුන්ගේ ප්‍රධානියාව සිටියේය. ඔහු ඊට දක්ෂව සිටි බැවින් ගායනා කරන්නන්ට එය ඉගැන්වුවේය. බෙරකියාද එල්කානාද ගිවිසුම් කරඬුව උදෙසා දොරටු පාලකයන්ව සිටියෝය. පූජකයන් වූ ෂෙබනියාද ජෝෂාපාත්ද නෙතනේල්ද අමාසයිද චෙකරියාද බෙනායාද එලියසර්ද දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව පෙරටුවෙන් නලා පිම්බෝය.
ඕබෙද් ඒදොම්ද ජෙහියාද ගිවිසුම් කරඬුව උදෙසා දොරටු පාලකයන්ද සිටියෝය. මෙසේ දාවිත් හා සියලු ඊශ්‍රායෙල්වරුන්ගේ ප්‍රජාමුලිකයෝද සහස්‍රාධිපතියහුද සමිඳුන් වහන්සේගේ කිවිසුම් කරඬුව ඕබෙද් ඒදොම්ගේ ගෙදරින් ගෙනෙන පිරිස ප්‍රීතියෙන් ගියෝය. තවද සමිඳුන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙන යන ලෙවීවරුන්ට දෙවියන් වහන්සේ පිහිටවන බැවින් ඔවුහු ගොන් 7 දෙනෙකුද බැටළුවන් 7 දෙනෙකුද පූජා කළෝය. දාවිද්ද ගෙවිසුම් කරඬුව උසුලාගත් සියලු ලෙවීවරුද ගායකයෝද ගායකයන් අතරේ ගායනා කිරීම ප්‍රධානියව සිටි. කැනනියාද සිහින් හනසලු ඇඳගෙන සිටියහ. දාවිත් හන ඒපොත් සැට්ටයක් පැළඳගෙන සිටියේය. මෙසේ සියලු ඊශ්‍රායෙල්වරු ඔල්වර හඬත් ඔරණෑ ශබ්දයක් ඇතිව නලාවලිනුත් අත්තල්වලිනුත් වීණාවලිනුත් මහා වීණාවලිනුත් ශබ්ද පවත්වමින් සමිඳුන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනාවෝය. සමිඳුන් වහන්සේගේ ගිවිසුම් කරඬුව දාවිද්ගේ නුවරට පැමිණෙන විට සාවුල්ගේ දුව වූ මීකල් කවුළුවෙන් බලා දාවිත් රජ ප්‍රීතියෙන් ප්‍රමුදිත වන්නට නොදැක ඇස් සිතින් ඔහු හෙලා දැක්කාය.